සේනාරම් කරනුවගෙන මහමග වඩිතේ මහපිරිතේ මහබල රැස්ගෙමි වාරැලි නගතේ මගේ රට සැනහි දුක් කඳුලැලි නිවි නිවි යන්නේ ලෙඩ දුක් දුරු වී සාමය සතුට දිනන්නේ රන් FM සුරන් නැලවෙන ස්වරය. අද බක් පුරපසළොස්වක පොහෝ දිනයයි. පෝදා ධර්මදේශනාව. අද දේශකයාණන් වහන්සේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරය සහ සයිප්‍රසේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය මොරවක සෝරත නාහිමිපාණන් වහන්සේ. උතුම් බුදු ගුණ සිත දරාගෙන සදා බුදු හිමි සරණ යන්නෙමි දෙසූ සදහම් මග හැඳින දැන සදා සදහම් සරණ යන්නෙමි ඒ දහම් මග සැරූ සංඝ ගුණ සොයාගෙන සංඝ සරණ යන්නෙමි නිතින් තෙරුවන ගුණ හැඳින දැන සදා තෙරුවන් සරණ යන්නෙමි සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා පංචිමානි භික්ඛවේ ධනානි කතමානි පංච සද්ධා ධනං සීල ධනං සුත ධනං චාග ධනං පඤ්ඤා ධනං තී පින්වතුනි අද පුර පසළොස්වක පොහොය දවසේ ආගමික කටයුතු අතර පොහොය දවසේ ඔබත් තවත් බණපදයක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලාව. අහන බණ බොහොම වටිනවා. අහන බණවලට වඩා දරණ බණ ඊටත් වඩා වටිනවා. ඒ දරූ බණ
වඩා වටින්නේ ප්‍රායෝගික කරගත්තු තරමට. ජීවිතායනය කරගත්තු ධර්මයමයි මෙලව යහපත උදා කරන්නේ. පරලොවටත් දුගතියෙන් අත මිදෙන්න උපකාර වෙන්නේ ඇසූ දහම දරාගෙන දැරූ දහම ජීවිතයට එකතු කරගත්තු තරමට. පින්වත් ඔබ සැප විඳින්න කැමතියි. ලෝකේ හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ සැප. ජීවිතේ පුරාම සැප ප්‍රාර්ථනා කරනවා. නමුත් ඔබට වැඩිපුර විඳින්න වෙන්නේ දුක්මයි. ඔබ ආයාචනා කරන්නේ, ඉල්ලා සිටින්නේ, යාඥා කරන්නේ නැත්නම් පූජාවක් තියලා, බෝධි පූජාවක් තියලා ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඇති දුක් දුම්නස් අපල උපද්‍රව දුරු වෙලා සැපසේ ජීවත් වෙන්න ලැබේවා කියලා. නමුත් පින්නතුනි හැම තප්පරයකම දුකමත පිහිටි ලෝකය තුල අපිට උරුම වෙන්නේ දුකමයි. ඒත් අපි සැප ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරන සැපය ලෞකික වශයෙන් తాවකාලික හෝ අපිට සැපයක් ලැබෙනවා නම් ලැබෙන්නේ ඒක අපි සතුව පවතින පිං නිසා. සුඛස්සේතං අදිවචනං පුඤ්ඤං. පින්නතුනි මේ ලෝකේ සැපයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. පින් ඇති අය ලෞකික වශයෙන්ුත් යම් සැපයක් භුක්ති විඳින්න වාග්ය ලැබෙනවා. ඒ නිසා සැප ප්‍රාර්ථනා කරන අය ලෞකික කොතෙක් ධනෙ හෙව්වත් ඔබ පින් නැත්තම් ඔබට සැප විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සැප ප්‍රාර්ථනා කරන ඇත්තෝ හැම වෙලාවකම ලෞකික ධනය එකතු කරනවා වගේම පින් එකතු කරගන්න බලන්න. පින් එකතු කරගන්න තරමට ඔබට සැප විඳින්න වාග්ය වාසනාව ලැබෙනවා. ඒක මගේ ප්‍රකාශයක් නෙවෙයි. ඒක ඔබත් සරණ ගිය, මාත් සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ කරුණක්. පින්වතුනි ඔබ සැප ප්‍රාර්ථනා කරමින් එකතු කරන්නේ මොනවද? ධනය. ඔබේ භෞතික ධනය ගැන ඔබ ලොකු සතුටකින් ඉන්නවා. මට ධනය තියෙනවා කියලා. ඒ වගේම ඔබ මේ ධනය තව තව එකතු කරනවා. දැන් ධනය නැතත් අනාගතේ සතුටින් ඉන්න කියලා. ජීවිතේ පුංචි කාලේ ඉඳලම ඉගෙන ගන්නකොට අම්මා අප්පච්චි අපේ දරුවන්ගේ සිත්වලට කාවත් දන්නේ කියලා දෙන්නේ නැවත නැවතත්. පුතේ ලොකු වෙලා හොඳ රස්සාවක් කරලා යමක් හම්බ කරගන්න සැපසේ ජීවත් වෙන්න. ඒකට හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා. ඒ අනුව තමයි ඉගෙන ගන්නකොටත් අධ්‍යාපනයේට පරමාර්ථ විදිහට ගෙවල් වලින් දරුවන්ට එකතු කරන්නේ අනාගතේ සැප විඳින්න, සල්ලි හොයන්න, හොඳ රස්සාවක් කරන්න, ඒ ළමයාට අධ්‍යාපනය ලබන්න කියලා. කෙසේ නමුත් අධ්‍යාපනය ලැබලා හෝ නොලබා ඔබ ජීවිතේ පවත්වගෙන යන්න ඔබට ධනය අවශ්‍යයි. මිල මුදල් අවශ්‍යයි. ඒ නිසා ඔබ ධනය මිල මුදල් හොයනවා. ඒ තුල තමයි සැප තියෙන්නේ කියලා ඔබ අපි හැමෝම විශ්වාස කරනවා. ඒක නිසා ලෞකික ධනය වැඩි වුණ තරමට සැප වැඩි කියන එකමයි අපේ විශ්වාසය. ඒ නිසා ඔබ හොයන, ඔබ එකතු කරන දේවල් අතර ධනය කියලා ඔබ හඳුන්වන්නේ මොනවටද? කල්පනා කරලා බලන්න. ඔබ බොහෝ විට ධනය කියලා විශ්වාස කරන්නේ මතු ප්‍රයෝජනය සඳහා පවතින, ඒ වගේම තම සතුටට හේතු වන දේවල්. ඒ සියල්ල ඔබ ධනයක් හැටියට සලකනවා. බොහෝ විට අප ධනය කියලා හඳුන්වන්නේ අප රැස් කරගන්න මිල මුදල්, යාන වාහන, ගේ දොර, ඉඩකඩම් මෙන්න මේ වගේ දේවල්. හැබැයි බුදුහාමුදුරුවෝ ධර්මය තුලින් අපිට ඊට වඩා ගැඹුරින් ධනය පිළිබඳ කරුණු සාකච්ඡාවට භාජනය කරනවා. ඒ අනුව ධනයේ ස්වභාව 4ක් තියෙන බව ධර්මයේ සඳහන් වෙනවා. මොනවද ධනය තුල තියෙන ස්වභාවයන් 4? පළවෙනි කොටස තමයි ථාවර නිධාන. ධනය කියන්නේ ඔබ භාවිතා කරන වචනේ යුගල පදය ධන නිධාන කියලානේ කියන්නේ. ඒ වගේ ඔබට තියෙන නිධාන, ඔබට තියෙන ධනය එකක්. ඒවා හඳුන්වනවා ථාවර නිධාන. ථාවර කියලා කිව්වේ ථාවර කියන්නේ ස්ථිර කියන එකයි.
ස්ථිර කියලා කියන්නේ සදාකාලික කියන අර්ථයෙන් නෙමෙයි. තාවර කියන්නේ යම් තැනක එහෙට මෙහෙට ගෙනියන්න බැරි. ගේදොර, ඉඩකඩම් ඒ වගේ දේවල් වලට කියනවා තාවර නිදාන කියලා. ඔබට ඉඩමක් තියෙනවා නම් කොහෙවත් ගෙනියන්න බෑ. ඔබ හදාගත්තු ගේ තව තැනකට ගෙනියන්න බෑ. මේවා ස්ථාවරව එතන පවතිනවා. ඒ නිසා ඒකට කියනවා තාවර නිදාන කියලා. ඒ වගේම තවත් නිදන් වර්ගයක් තියෙනවා. ඒ දෙවැනි කොටස. ඒ තමයි යාන වාහන, දූ දරුවන් වගේ දේවල්. ඒ වගේම අනෙක් තවත් සම්පත් වර්ග තියෙනවා. ඒ මොකද ඒවට කියන නම මොකද්ද? ඒ තමයි ජංගම නිධාන. ජංගම කිව්වේ තැන් තැන්වල ගෙනියන්න පුළුවන්. හැමෝම දන්නවනේ ජංගම දුරකථනය. ඒකට ඒ නම දුන්නේ ඔබට ඕන තැනක අරගෙන යන්න පුළුවන් නිසා. ඔබට ගෙනියන්න පුළුවන් වාහනේ එක තැන තියෙන එකක් නෙවෙයි. තැන තැන පදවගෙන යන එකක්. ඔබේ පුංචි මෝටර් රථය වෙන්න පුළුවන්, නැත්නම් බයිසිකලයක් වෙන්න පුළුවන්, යතුරු පැදියක්, පා පැදියක්, ඒ කවරක් වුණත් තැන තැන ගෙනියා හැකි දේවල්. ඒ වගේම ඔබේ දූ දරුවෝ තෝන තැනක එක්ක යන්න පුළුවන්, අරන් යන්න පුළුවන්. ඊළඟට ඔබ අතේ ගෙනියන දේ, වාහනේ අරගෙන යන දේවල්, ඔබ සතුව තියෙන වෙන භෞතික සම්පත් චලනය කළ හැකි බොහෝ දේවල්. ඒවට කියනවා ජංගම නිධාන කියලා. ඒවත් ඔබට තියෙන සම්පත්. ඔබට අයිති සම්පත්. මේ මගේ ගේ, මේ මගේ ඉඩම් කියලා ඔබ කියන්නේ තාවර නිධානවලට ඔබට අයිති නිසා. ඒ වගේම මේ මගේ දුරකථනය, මේ මගේ වාහනය, මේ මගේ දරුවෝ, මේ මගේ සම්පත් කියලා පෙන්නන ගෙන යා හැකි දේවල්, ඒවා ජංගම නිධාන. ඒ වගේම පින්වතුනි තවත් කොටසක් තියෙනවා අංග සම නිධාන කියලා. ඒ අංග සම කියලා කියන්නේ අංග සම ශරීරයේ අංග උපාංග වගේ. ඒ මොනවද අංග උපාංග වගේ කියලා කියන්නේ? පින්වතුනි අපේ ළඟ නිතරම පවතින අවයවවලට සමානයි, බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. ඒ මොනවද? අපි ඉගෙන ගන්න දේවල්, ශිල්ප ශාස්ත්‍ර. මේ ශිල්ප ශාස්ත්‍ර වගේ දේවල් ඉගෙන ගත්තාම අපි යන ඕන තැනකදී අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒක ජංගම නිධානයක් වගේ භෞතික දෙයක් නෙමෙයි. එසේ පෙන්විය හැකි කමක් නැහැ. හැබැයි ඔබ සතු ඒ කුශලතා, දක්ෂතා ඔබ සතුව පවතිනවා. ඒකට තමයි කියන්නේ අංග සම නිධාන කියලා. ඊළඟට තවත් නිධාන වර්ගයක් තියෙනවා. ඒකට කියන්නේ අනුගාමික නිධාන කියලා. ඒ තමයි සිව්වෙනි නිධානය. තමා පිටුපස හෙවණැල්ලක් වගේ, තමා අත්හරින්නේ නැතුව, තමා සමගම ගමන් කරන, හැබැයි මෙලොවට පමණක් සීමා වන්නෙත් නැති, පරලොවදීත් අපිට උපකාරව පවතින පුණ්‍ය නිධාන. මුලින් මම කිව්වනේ සැප ප්‍රාර්ථනා කරන අයට බුදුහාමුදුරුවෝ අනුදැන වදාලේ සැපයට කියන තව නමක් තමයි පින කියලා කියන්නේ. එහෙනම් මේ ඔබට අනුගාමික නිධානයක් වෙන්නේ ඔබේ පුණ්‍ය නිධානයි. ඒ ගැන තව ඊට වැඩියෙන් යමක් අපි පැහැදිලි කරගත්තොත් මේ විදිහට පින්වතුනි ඔබට එක තැනක හඳුන්වනවා, ධර්මයේ කියවෙනවා අපිට ඉන්නව නෑදෑයෝ. හැබැයි හොඳට බලන්න ඒ නෑදෑයොත් වර්ග දෙකක් ඉන්නවනේ. එක කොටසක් ඔබේ ලේ නෑයෝ. අම්මා තාත්තා අක්කා අයියා නංගි මල්ලි නැන්ද මාමා ආදී වශයෙන් ඔබට නෑයෝ කොටසක් ඉන්නවා. ඒ වගේම අලුතෙන් නීතියෙන් නෑයෝ වෙන කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ ආවාහ විවාහ පදනම් කරගෙන යම් කාන්තාවක් විවාහ වුණාම ඔහුගේ ස්වාමි පුත්‍රයාගේ පාර්ශවයේ අම්මා තාත්තා ඒගොල්ලෝ නෑදෑයෝ වෙනවා. ඒ අයගේ නෑයෝ ඉන් පස්සේ ඔබෙත් නෑයෝ බවට පත් වෙනවා. ඒ දෙපාර්ශවය නීතියෙන් තමයි මේ නෑකම ඈඳුනේ, සම්බන්ධ වුණේ. ඉංග්‍රීසියෙන් mother in law, father in law ආදී වශයෙන් in law කියන වචනයත් එක්ක එය හඳුන්වනවා. කෙසේ නමුත් මේ සියලු වර්ගවල නෑදෑයෝ ඔබට සමහර විට හිතයිසී වෙන්නත් පුළුවන්. ඒ වගේම අහිතවත් වෙන්නත් පුළුවන්. ඊර්ෂ්‍යා කරන, ඔබේ දියුණුවට වෛර කරන, නැත්නම් ඔබට කිසිදු ලෙන්ගතුකමක් නැති චරිත වෙන්නත් පුළුවන්. හැබැයි ලේ නෑයෝ, එහෙම නැත්නම් නීතියෙන් නෑයෝ.
එක පවුලේ සහෝදර සහෝදරියොත් කොයි තරම් ඉන්නවද ලෙන්ගතුකම් හිතයිසීකම් නැති වෛර කරන ඊර්ෂ්‍යා කරන අය. එහෙමනම් මේ නෑදෑයෝ පින්නතුනි අපිට කොච්චර හිටියත් හොඳයි අපි හිතමු ඒ හොඳ නෑයෝ වගේම නරක නෑයොත් ඉන්නවා කියලා. ලෙන්ගතු අහිතවත් හිතවත් දෙපාර්ශවයේම නෑයෝ ඉන්නවා කියලා. හැබැයි පින්වතුනි මේ සියලුම නෑයෝ සමහරෙක් ඉන්නවා නෑදෑයෝ අතරෙත් ඔබට බොහොම දුකේදී සැපේදී දෙකේදීම පිහිට වෙන. කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙන්නේ විශ්වාසා පරමාඥාතීනේ. අපිට විශ්වාසවන්ත භාවය ඇති අය තමයි ධර්මානුකූලව නියම නෑයෝ බවට පත් වෙන්නේ. එහෙමනම් කල්පනා කරන්න මේ නෑදෑයෝ ඔබට දුකට පිළිසරණ වෙයි. ඔබේ මගුලට මරණයට සහභාගී වෙයි. ඔබට කතා කරලා යම් දුක සැප බෙදා හදා ගන්න පුළුවන් වෙයි. ඔබට අවශ්‍ය වෙලාවට ඒ ඇත්තු සමග ඔබ කතා කරනවා වෙන්න පුළුවනි. පින්වතුනි ඒ වුණත් යම් දවසක ඔබ මිය ගියොත් එදාට මේ නෑයෝ ඔබ වෙනුවෙන් කවරක් කරයිද? පින්වතුනි ගෙදරට එයි. අවසන් ගෞරව දක්වයි. ආගමික වතාවත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආදිය කරයි. ඒ අවසාන මොහොතේ ඔබත් සමග එන්නේ සුසාන භූමිය දක්වා විතරයි. එතනින් එහාට මේ නෑදෑයෝ ඔබත් එක්ක එන්නේ නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා අපට කම්ම බන්දු කියලා වචනයක්. බන්දු කියන්නේ නෑදෑයට. කර්මය නැමැති නෑදෑය එහෙම නෑ. හොඳ නරක දෙකේම අපි කරගෙන තියෙන රැස් කරගෙන තියෙන කර්ම ශක්තිය මරණින් ඔබටත් අපි සමග ගමන් කරනවා. එතකොට පුණ්‍ය නිධාන කියන මේ වචනය අපිට එතනට ගැලපෙනවා. අපි මිය ගියාට පස්සේ පින්වතුනි පින් කරලා තිබුණොත් ඒක තමයි අපිට ඊළඟ භවයේ සැපය පිණිස හේතු වෙන්නේ. ඒ නිසා ඒකට පුණ්‍ය නිධාන කියලා කියනවා. පින්වතුනි එහෙමනම් මේ ලෝකේ ඔබට යම් සැපයක් ප්‍රාර්ථනා කරනවා නම් පින පරලොවටත් උපකාර වෙනවා නම් සැප පතන අය මෙලව ජීවිතයේ සැප හොයන්නත් විඳින්නත් ලබන්නත් ඔබට එකතු කරගන්න වෙන්නේ පින්මයි. පව් එකතු කරගන්න ගමන් ජීවිතයේ සැප ප්‍රාර්ථනා කළාට කවදාවත් සැප ලැබෙන්නේ නැහැ. එහෙනම් ඔබ සැප ප්‍රාර්ථනා කළාට මදි. සැප උරුම කරගන්න නම් ජීවිතේ පින් කරගන්න වෙනවා. පින් කියන්නේ මොනවද? පුණ්‍ය ක්‍රියා කියන්නේ මොනවද? ඒ විග්‍රහ කරන්න නොවේයි මම මේ අවස්ථාව කරගන්නේ. පින පව දෙක ගැන ඕනෑ තරම් ඔබ බණ අහලා තියෙනවා. හැබැයි පින්වතුනි චාරිත්‍රානුකූලව දෛනිකව නිවෙස්වල ගෙවල්වල පන්සල්වල විවිධ තැන්වල සංවිධානය කරනවා පින්කම්. ධර්මානුකූලව බුදුහාමුදුරුවන් උගන්වූ පරිද්දෙන්ම ඔබ විමසා බලන්න. බොහෝ තැන්වල ගෙවල්වල පවා පින්කම් කියලා සංවිධානය කරන බොහෝ තැන්වල පින්කම් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිදුවන කම් පින්කම්. ඒත් ගොඩක් තැන්වල පින්කම් කියලා පව්කම් කරනවා හරියට දකින්න ලැබෙනවා. ඒ නිසා පින්කම් කියන්නේ අවබෝධයෙන් දැනුමින් තමාටත් යහපත උදා වෙන අන් අයටත් යහපතම උදා වෙන කිසිවෙකුට අයහපතක් නොවන යමක් කරනවා නම් ඒක තුලින් ඔබට පිනක් උරුම කරගන්න පුළුවනි. ඒ අනුව සලකා බලන්න විමසා බලන්න පින්කම් කියලා කරන හැම දෙයක්ම ඇත්තටම තමාටත් අනුන්ටත් සියලු දෙනාට දෙලොව යහපත පිණිස හේතු වෙන අර්ථවත් දේද කියලා. ඒ අර්ථවත් දෙයක් නම් ඒ කාන්තයි අපිට පිනක් සිද්ධ වෙනවා. මේ නිධාන හෙවත් ධනයන්ගෙන් මුල් තුනෙන්ම මුලින් මා සඳහන් කළ කරුණු තුන මතක් කරගන්න. තාවර නිදාන, ඒ කියන්නේ ගේ දොර ඉඩකඩම්, ජංගම නිදාන, යාන වාහන, දූ දරුවෝ ආදී සම්පත්, අනේ වගේම අංග සම නිදාන, ඔබ ඉගෙනගත්තු ශිල්ප ශාස්ත්‍ර ආදී දේවල් මේ නිදාන තුනම ඔබට පිළිසරණ වෙන්නේ, උපකාර වෙන්නේ මෙලව ජීවත් වෙනකම් පමණයි. ඒව තුළින් යම් සැපයක් ඔබට ලෞකිකව විඳින්න ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ මෙලව ජීවිතය තුල පමණමයි. හොඳට විමසලා බලන්න. ජීවත් වෙන තුරු ඒ වගේ යම් ප්‍රයෝජනයක් ඔබට ගන්න පුළුවන් වෙයි. එහෙනම් මේ භවයට පමණයි. හැබැයි අනුගාමික නිදානය එහෙම නෙමෙයි. අනුගාමික නිදානය මෙලවට පමණක්ම නොවේයි. පරලොවටත්
ඒ නිධානය, ඒ නිධන්ගත කරගත්තු පුණ්‍ය ශක්තිය ඊළඟ භවයේ ඔබට සැප විපාක පිණිසම හේතු වෙනවා. ඒ නිසා පින්වතුනි, එහෙමනම් මතක තියාගන්න අපේ ජීවිතයේ අනෙක් සියලු භෞතික දේවල් වලට ඔබ ධනය, ධන නිධාන හැටියට හැඳින්නුවට ඒවා මෙලව ජීවිතයට පමණයි. පරලොව ජීවිතයට කිසිවක් ඔබට උපකාර වෙන්නේ නැහැ. අනුගාමික නිදානය මෙලව ජීවත් වෙනතුරුත් ඒ වගේම මරණින් පස්සෙත් අපේ කායික මානසික සුවය සඳහාමයි උපකාර වෙන්නේ. අන්න ඒ නිසා බුදුදහම වඩාත් අගය කරන්නේ තමා අතහැර නොයන, තමාගෙන් ගිලිහි නොයන, මනාව තැම්පත් කරගත්තු මෙලවත් පරලොවත් දෙලොවටම උපනිශ්‍රය වන මේ අනුගාමික නිදානය පුළුවන් තරම් දියුණු කරගන්න කියලා. ඔබ ගේ දොර කොච්චර හදාගත්තත් වරදක් නැහැ. මෙලව ජීවත් වෙනකන් ඔබට ඉන්න වෙනවා. දුවා දරුවන්ට ඉන්න තැන් ඔබ හදලා දීම වරදක් ලෙස හඳුන්වනවා නොවේ. නමුත් ඔබට සැබෑ ලෙස සැප විඳින්න ගේ දොර තිබුණු පමණින්ම පුළුවන් කමක් නැහැ. ඒ වගේම ජංගම නිදාන යාන වාහන තිබුණු පමණින්ම ඔබට සැපසේ සතුටෙන් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න, සමහර ඇත්තෝ ඉන්නවා මන්දිර වගේ ගේ දොර හදාගෙන තියෙනවා. හැබැයි ඒ සොඳුරු නිවහන අපිට ඈතට පෙනුනට ඒ ගේ ඇතුලේ ඉන්න අය තුල සමගිය සතුට නැති අවස්ථා ඕන තරම් තියෙනවා. එකිනෙකා මුහුණ නොබල කතා නොකල ඉන්න කල් ගෙවනවා නම් ඒ මන්දිරය ඇතුලේ මොන සතුටක්ද, මොන සැපයක්ද? ඒ වගේම සමහරු බයෙන් තැති ගැන්මෙන් ජීවත් වෙනවා. එහෙම වෙනවා නම් ඔබට ඒ තියෙන භෞතික දේයින් ඇති වැඩේ මොකද්ද? ඔබට යාන වාහන තිබුණට ඒ යන එන හැම අවස්ථාවකම හිතේ සතුටක් නැත්තම්, තෘප්තියක් නැත්තම්, ඔබ හැමතිස්සෙම පීඩණයක නම් ඉන්නේ. ඔබට මොන සැපයක්ද? ඒ නිසා පින්වතුනි, ගේ දොරවත්, ඉඩකඩම්වත්, යාන වාහනවත් වල නොවේයි සැප තියෙන්නේ කියලා ඔබට ආබට විනිශ්චය කරගන්න, දැනගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න මහා විශාරද දැනුමක් ඕන කරන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි, ඔබ ඉගෙනගත්තු දේ වුණත් ඔබේ ශිල්ප ශාස්ත්‍ර ඔබට වැදගත් වෙනවා. ආර්ථිකයේ ගොඩනගා ගන්න. ඒ වගේම ඔබට වැදගත් වෙනවා ඒ තුලින් ඔබේ ජීවිතයේ යම් වටිනාකම් ටිකක් ගොඩනගා ගන්න. හැබැයි පින්වතුනි, ශිල්ප ශාස්ත්‍ර කොයිතරම් ඉගෙනගෙන තිබුණත් ඔබේ ජීවිතේ නිකමට හිතන්න, ඔබ ලෙඩ වෙලා ලෙඩ ඇඳට වැටුනොත් එදාට ඉගෙනගත්තු ශිල්ප ශාස්ත්‍ර වලින් බොහෝ විට ප්‍රයෝජන ගන්න බැරුව යනවා. ඉතින් එහෙමනම් මේ භෞතික සියල්ල තුල නෙමෙයි පින්වතුනි සැපය කියන එක තියෙන්නේ. මෙලව ලෞකික සැපයක් වුණත් විඳින්න නම් ඔබට තිබිය යුතුම දේම තමයි පුණ්‍ය නිධාන. නැත්තම් ඔබ රැස් කරගන්න පුණ්‍ය ශක්තිය ඔබට හැමදාම උපනිශ්‍රේ වෙනවා. භෞතික වශයෙන් රැස් කරන ධනය නිසා කිසියම් තෘප්තියක්, පහසුවක් තම ජීවිතයට ලැබෙන බව සත්‍යයි. ඒත් ඒවා නිතර වෙනස් වෙන ඒවා. ඒවා සොර සතුරන්ට ගන්න පුළුවන්. සමහරුන්ගේ ධනය සොර සතුරු ගන්නවා, දීපල සොර සතුරු ගන්නවා, මං පහරන්නු, මං කොල්ලකරුවෝ ආදීන්ගෙන් සොර සතුරුන් පැහැර ගැනීම නිසා සමහරු බොහෝම දුකට වේදනාවට පත් වෙනවා, උපයගත්තු දේ අහිමි වීම නිසා. ඒ වගේම ගින්නෙන් විනාශ වෙන්න බැරිද? ඕන තරම් ගින්නෙන් විනාශ වෙන ගේ දොර තියෙනවා, යාන වාහනත් තියෙනවා. ඒ වගේම තමයි පින්වතුනි, ඔබට කියලා ඉන්න දරුවන්ගෙන් පවා වියෝ වෙන්න සිදු වෙලා අඬන වැළපෙන දුක් වෙන අම්මලා අප්පච්චිලා නැද්ද? ඉන්නවා. ඒක නිසා බාහිර භෞතික ධනය පමණක් අපිට තම ශාරීරිය පවා නෑ කියලා අපි තේරුම් ගත්තොත් ඒ සියල්ලම අහිමි වෙනකොට අපිට ඇති වෙන්නේ දුකක්. භෞතිකව උරුම කරගන්න දේවල් කැඩෙනකොට, බිඳෙනකොට, සොර සතුරු ගන්නකොට, ගින්නට, ජලයට හසු වෙනකොට, දි รา පත් වෙනකොට, අහිමි වෙනකොට සිතට ඇති වෙන්නේ දුකක්. එහෙනම් ඒ භෞතික සියල්ල අපිට අවසානයේ දුකක්මයි උරුම කරලා දෙන්නේ. ඒත් පින්වතුනි, සැපය, සතුට කියන එක හැම මොහොතකම අපිට ලං කරලා දෙන්නේ පින විසින්මයි. ඒ නිසා ඔබ සල්ලි උපයන්න, රැකී ආරක්ෂා කරන්න, ඒ හැම තප්පරයකදීම මතක තියාගන්න
හැම දවසකම මම පිනකුත් කරගන්න ඕන කියන මතකය නම් අමතක කරගන්න එපා. උදෑසන පිබිදුනාට පස්සේ දිනචරියාව ඔබ සකස් කරගන්නේ ඔබේ ආර්ථික ලෝකය ජය ගන්න. නැත්තම් ඔය කියන ධනයෙන් ඔබ පොහොසත් වෙන්න. ඒ සියල්ලෙගම ප්‍රාර්ථනාව නම් සැපසේ ජීවත් වීමයි. ඒ සඳහා තමයි මේ සියලු කැපවීම. නමුත් පින්වතුනි පින් නැති තැන ඒ සැපේ නැත්නම් ඔබ තේරුම් ගත යුතු වැදගත්ම කරුණ මොකක්ද? මිනිස්සු මේ සමාජ දුවන්නන් වාලේ හරියට දුවනවා. මේ සමාජ මහා තරංගයකට දුවනවා. පුංචි කතන්දරයක් අහලා තියෙනවා. එක මිනිස්සෙක් අස්වැය අපිට නගිනවා. අස්වැයා ඒ මොහොතේ කුලප්පු වෙනවා. කුලප්පු වෙච්ච අස්වැයා බොහෝම වේගෙන් මේ අත දුවනවා. දැන් ඔහුට මේ අස්වැයා පාලනය කරන්න බෑ. ඔහුගේ යාළුවෙක් බිමේ ඉඳලා කෑ ගහලා අහනවා අස්වැයා අර පැත්තට යනවා ආයිත් මේ පැත්තට යනකොට යාළුවා කොහෙද යන්නේ කියලා. අස්වැයා පිටේ යනගෙන කෑ ගහලා උත්තර දෙනවා මගෙන් නෙවෙයි අස්වැයාගෙන් අහන්න කියලා. ඒ කියන්නේ මේ සමාජයේ දුවන හැම කෙනෙකුගේම අපිට ඇහුවොත් ඒ මිනිස්සයාට නම් අස්වැයාගෙන් අහන්න කියලාවත් කියන්න කෙනෙක් හිටියා. දැන් ඇත්තටම කුලප්පු වෙච්ච අස්වැයෝ දුවනවා වගේ මේ සමාජය තුල මිනිස්සු දුවනවා. එකිනෙකා පරයා තව කෙනෙක් නැගී සිටින්න දුවනවා. පින්වතුනි මේ ධර්ම දේශනාව කරන මොහොතේ නම් රට ඇතුලේ ලොකු පීඩනයකට හසු වෙලා හැම කෙනෙක්ම යම් යම් අරගලවල නිරත වෙලා ජීවිතේ Tamanට භෞතික දේවල් අහිමි වීම නිසා පීඩණයටපත් වෙලා ඒ තුලින් කේන්තිය පිට කරනවා අපිට පේනවා. ඒ වගේම ඒ නිසා කෑකොස්සන් ගහන හැටි අපිට පේනවා. සමහරු සભ્યයි, සමහරු අසભ્યයි. සමහරු බොහෝම සංවරශීලීව Tamanගේ විරෝධතා දක්වනවා. සමහරෙක් අසංවරශීලීව කටයුතු කරනවා. සමහරෙක් සාමකාමී, සමහරෙක් ප්‍රචණ්ඩයි. ඒ කෙසේ වුණත් ඔබේ මනස ඔබ මෙහෙයවන පිළිවෙලට ඒ කටයුතු ටික සිද්ධ වෙන්නේ. කෙසේ නමුත් දැන් හිතලා බලන්න මේ කාලේ මේ කවුරු දුක් විඳිනවා. හැබැයි හැමෝම හිතන්නේ අපි මේ සියල්ල දුක් විඳින්නේ මේ සියල්ල අපිට මූණ දෙන්න වෙලා තියෙන්නේ අපි භෞතික පාරිසරික වටපිටේ සහ අන්‍ය හේතුන් සොයනවා. ඒ අන්‍ය හේතුන් සොයන අතරෙම පින්වතුනි බලන්න ඔය අතරතුරත් ඔබ ජීවත් වෙන ඔය මොහොතේ ඔබට චූටි හරි පිනක් කරගන්න ලැබුණොත් ඒ පිනත් කරගන්න. ඒ මොකද අද අපේ ජීවිතේ මේ භෞතික ලෝකයේ එක්ක මොනතරම් අපි විවරණ සැපයුවත් මොනතරම් අර්ථකථනයන් කළත් බුදුබණේ තියෙන්නේ අපිට ජීවිතේ සැපයක් ලබන්න නම් පිනක් තියෙන්න ඕනේ. පින් නැති කෙනෙකුට සැපයකට උරුමකම් කියන්න ලැබෙන්නේ නැහැ. ඒක සෝබාදහමේ න්‍යාය. බෞද්ධ නිසා වෙන එකක් නෙමෙයි. බුදු සරණ ගිය පමණින් වෙන එකක් නෙමෙයි. ඒක තමයි ලෝකේ න්‍යාය. ඒක තමයි සෝබාදහමේ න්‍යාය. ඒ නිසා පින්වතුනි යම් කෙනෙක් පොලිමේ ඉන්න මොහොතක වතුර පොදක් හරි පිපාසිත කෙනෙකුට දෙන්න ලැබෙනවා නම් ඒකත් පිනක් හැටියට සලකන්න. ඒ වගේම ගිනිගත් හිත් ඇත්තන්ට හිත නිවන්න වචනකින් හරි සංග්‍රහ කරන්නට ලැබෙනවා නම් ඒකත් සලකලා බලන්න ලොකු පින්කමක්. පින්වතුනි ඒ නිසා මිනිස්සුන්ගේ සිත්වල මේ තප්පරය තුල ලංකාව පුරාම සිත්වල ඇති වෙලා තියෙන තරහ, සිත්වල ඇති වෙලා තියෙන වෛරය, සිත්වල ඇති වෙලා තියෙන එකිනෙකා කෙරෙහි ද්වේෂ සහගත සිත්. හැබැයි අපේ මානසික ස්වභාවය මේ භෞතික පරිසරවලටත් බලපානවා. ඔබ පින්වතුනි ඔබේ ජීවන අරගලය කළාට කමක් නැහැ. ඒත් හැම මොහොතකම ඔබ ඒ සියල්ල අවසන් වෙලා නිින්දට යන්න ආවට පස්සේ හරි ඔබේ හිත ටිකක් සංසුන් කරගන්නට. මොකද වෛරය, ඊර්ෂ්‍යා, තරහ, ක්‍රෝධ, කෝප වලින් පිරුණු සිත් ඇති මිනිස්සු පිරී පවතින වෙලාවක මේ වාගැබට මුදා හරින්නේ අපි ඒවනම් ඒවත් සෝබාදහමේ විපර්යාසයන්ටත් බලපානවා. ඒ නිසා භෞතිකව අපිට රාජතාන්ත්‍රික වශයෙන් ලැබිය යුතු දේවල් අහිමි වෙනකොට අපිට අඩුපාඩු දහසක් ඇති වෙනකොට සෝබාදහමට අපිට එරෙහි වුණොත් පින්වතුනි කොයිතරම් අභාග්‍යයක්ද. ඒ නිසා මේ සෝබාදහමට අපේ මනෝභාවයන් මේ සෝබාදහමට බලපානවා. ඒක නිසා සෝබාදහමවත් අපිට හිත පිනිස පවතිවා කියන ප්‍රාර්ථනාවෙන්
හැම වෙලාවකම සබාදහම ගැනත් ඔබ හිතන්න. පින්වතුනි එහෙමනම් මේ වෙලාවේ මතක තබා ගන්න අපේ ජීවිතේ භෞතික වශයෙන් අපි රැස් කරන ධනයට වඩා එහෙමනම් පුණ්‍ය නිධානය අපේ ජීවිතේ දෙලව යහපත පිණිස ඒ වගේම අපි යම් දවසක මේ ලෝකයේහි අතටගත් සියල්ල අතහැරලා යද්දී සිතට අරගත්තු දේ පමණක් අරගෙන යනවා. ඒ කියන්නේ පුණ්‍ය නිධානය විතරක් අරගෙන යනවා. ඒක ඔබ හොඳින් මතක තබා ගන්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ පංච ධන කියලා සූත්‍රයෙන් අපට අනුදැන වදාළේ කුමක්ද? ඒ අපට අනුදැන වදාළේ අපේ අනුගාමික නිධානය දියුණු කරගන්න පිළිවෙල ගැන. ඒ වගේම ආධ්‍යාත්මික ශක්තිය උපරිම තලයකට පමුණවාගෙන පුද්ගලයා වඩාත් ඉහළ මානසිකත්වයකින් යුතු තෘප්තිමත් තැනකට ඔසවා තැබීමට. එහෙමනම් අපි දැන් මුලින් සඳහන් කළ තාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන මේ කරුණු තුනම ඔබ මොහොතකට අමතක කරන්න. ඒ වගේම අනුගාමික නිදානය ගැන පමණක් හොඳින් ඔබ සිහිය තබා ගන්න. ඒත් එක්කම බුදුහාමුදුරුවෝ මේ උගන්වන කරුණු කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. ධර්ම ශ්‍රවණය තුලින් හටගන්න දහම් දැනුමත් ඒ වගේම ඒ සමගම බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, ආර්ය සංඝයා ගැන ඇතිවෙන බලවත් විශ්වාසය ඒ වගේම ගෞරවය නිසා ඔබ තෙරුවන් පිළිබඳ ප්‍රසාදයක් සිතේ ඇති කරගන්නවා. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. අපි ඒක වෙන විදිහකින් කිව්වොත් බුදුහාමුදුරුවෝ ගැන අවබෝධාත්මක විශ්වාසයක්, අවබෝධාත්මක ගෞරවයක් ඔබට ඇති වෙනවා නම් ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. අවබෝධාත්මක නිකම්ම ගෞරවයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගැන කොහොමද අවබෝධාත්මක ගෞරවය ඇති වෙන්නේ? ඔබත් සරණ ගිය, මාත් සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලුම කෙලෙස් දුරු කළ උත්තමයෙක්, සිතේ කෙලෙස් මල සංසිඳුණු උත්තමයෙක්, මේ තුන් ලෝකෙම පිදුම් ලබන්නට සුදුස්සෙක් බවට පත් උනේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහීන කරපු නිසා. ඒ උත්තම සම්බෝධියටපත් මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුක්තයි. ඒ වගේම උන්වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ බුදුමග කියා දෙන්න. ලෞකික ධානලාභී උත්තමයෙක් බවට පත්වෙනතුරු ගුරුවරු හිටියා. ඒත් උත්තරීතර බුදු පදවිය ලබන්න කෙලෙස් මල සිඳලන පිළිවෙල තමන්ගේ ස්වයංභූ ඥාණයෙන්ම සසර පුරා පිරූ පාරමී බලයෙන් දියුණු කළ ප්‍රඥාවෙන් අවසාන අත්භවයේදී උන්වහන්සේ අවබෝධය ලබනවා. ඒ නිසාම ගුරුවරයෙක් නැති නිසා ස්වයංභූ ඥාණයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ මිනිස්සෙකුගේ සිත දියුණු කිරීමෙන් ලබන්න පුළුවන් යම් ප්‍රඥාවක් වේද, ඒ ප්‍රඥාවේ උපරිම තලයට උන්වහන්සේපත් වුණා. ඉහළම ප්‍රඥාව සර්වඥතා ඥානය උන්වහන්සේ සතුයි. ඒ වගේම ලෝකේ උතුම්යයි සම්මත ගෞරවයට පාත්‍රවන ශ්‍රේෂ්ඨයයි නිගමනය කරන යම් සීලයක් වේද, ඒ උත්තරීතර අනන්ත සීලයෙන් උන්වහන්සේ යුක්තයි. ඒ නිසා උන්වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියලා මාර්ගයක් නිවන් මඟ ලෙස අපට කියා දුන්නා. ඒ කියා දුන්නේ උන්වහන්සේ අනුගමනය කළ මගයි. ඒ මග මැදුම් මාවතයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා අංග 8කින් පෙන්නන මේ කරුණු ටික 8 කොටස් 3කින් සීල, සමාධි, ප්‍රඥා ලෙස අපි හඳුන ගන්නවා. ඒ මාවතේ ගමන් කරලා නිවන සාක්ෂාත් කළා. උන්වහන්සේට අපි ඒ නිසා සුගත කියලා කියනවා. පින්වතුනි, කාමාවචර ලෝකයන්ගේ ඒ වගේම රූපාවචර ලෝකයන්, අරූපාවචර ලෝකයන් මේ සියල්ල උන්වහන්සේ අතැඹුලක්සේ අවබෝධ කළා. අනන්ත සක්වල ගැන, මේ බඹයක් පමණ සිරුරු කූඩුව ගැන, පංච උපාදානස්කන්ධය පිළිබඳව උන්වහන්සේ අතඹුලක්සේ අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේට ලෝක විදූ කියලා කියනවා. ඒ වගේම අංගුලිමාල
විවිධ මිනිස්යන් වගේම අමනුෂ්‍ය කොටසුත් බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා දරුණු රුදුරු බිහිසුණු සිතැත්තන් දමනය කරන්න. ආදේශනා ප්‍රාතිහාර්යෙන් අනුශාසනා ප්‍රාතිහාර්යෙන් ඒ වගේ මෙර්දිවිද ඥාණයෙන් උන්වහන්සේ මේ ඇත්තු දමනය කළා. අනුශාසනා ප්‍රාතිහාර්යෙන් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් උන්වහන්සේට ධර්ම මාර්ගයට අවබෝධයට පත් කරලා නිවන් මගට යොමු කරන්න වාග්ය ලැබුණා. ඒ වගේම අන් අය සිතනකොට සිතන දේ ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ කියලා සිතන දේට සිතින් අහන ප්‍රශ්න වලට උත්තර දෙමින් විස්මය ජනක ලෙස සමහරු දමනය කළා ආදේශනා ප්‍රාතිහාර්යෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ශාක්‍යයන්ගේ මාන්නය දුරු කරන්න වගේ පාවිච්චි කළ ප්‍රාතිහාර්ය ඇතැම් වෙලාවට ඇතමුන් දමනය කිරීම සඳහා පාවිච්චි කළා. උන්වහන්සේ මේ විදියට දරුණු රුදුරු බිහිසුණු නරක සිත් ඇත්තු පවා දමනය කළා. ඒ නිසා උන්වහන්සේට කියනවා පුරිස ධම්ම සාරථී කියලා. බුදුරජාණන් වහන්සේ දෙවියන්ටත් ගුරුවරයෙක්, මිනිසුන්ටත් ගුරුවරයෙක්. දෙවියන්ට මිනිසුන්ට මෙලොව දිවිමග සතුටින්ම ගත කරන පිළිවෙල. පරලොව දුගතියෙන් අත මිදෙන පිළිවෙල. සසර දුක් නිමාවෙන් ලබන අමාසුව සාක්ෂාත් කරගන්න පිළිවෙල. මනාකොට කියා දුන් ශ්‍රේෂ්ඨතම ගුරුවරයා නිසා උන්වහන්සේට කියනවා සත්තා දේව මනුස්සානං කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය මුලත් පැහැදිලි, පිරිසිදුයි, නිර්වෘල්. අවබෝධ කරන කෙනාට ඒ මොහොතේම මාර්ගඵල අවබෝධ කරන්න තරම් ධර්ම අවබෝධය ලබන්න තරම් වාග්යවන්තයි. ඒ තරම් පැහැදිලිව නිර්වෘල්ව සොඳුරු ලෙස දේශනා කළ නිසා උන්වහන්සේට බුද්ධ කියලා කියනවා. මේ තරම් ගුණ සමුදායක් දරා සිටින්ට එක මිනිස්සෙකුට වාග්ය ලැබෙනවා නම් ඒ කොච්චර වාග්යවන්ත කෙනෙක්ද? භගවා කියලා කිව්වේ ඒකයි. ඒ නිසා පින්වතුනි, අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මේ නවහරහාදී ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ ගැන අවබෝධයක් ඇති වුණොත්, අන්නේ අවබෝධයත් එක්ක ඇතිවෙන පැහැදීමට, ඒ අවබෝධයත් එක්ක ඇතිවෙන ගෞරවයට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. සමහර කෙනෙකුට මෙවන් අවබෝධයක් නැතුවත් ගෞරවය හට ගන්නවා බුදුහාමුදුරුවෝ කෙරෙහි. ඒ වගේම විශ්වාසයකුත් ඇති වෙනවා. හැබැයි ඒක ඥාන සංප්‍රයුක්ත නෑ. ඒ අවබෝධය, ඒ ශ්‍රද්ධාව කොයි මොහොතේ බිඳ වැටෙයිද කියන්න බෑ. පින්වතුනි, ඒ මොකද ඒක මූලයන් මත පිහිටා නැති නිසා. මුල් ඇදපු නැති ගහක් හුළඟට කඩා වැටෙනවා වගේ අපි ශ්‍රද්ධාව ඇති කරගත්තට අවබෝධයෙන් තොරව කොයි මොහොතේ ශ්‍රද්ධාව බිඳ වැටේද කියන්න බෑ. ඒ නිසා මෙන්න මේ බුදුහාමුදුරුවෝ ගැන ඇතිවෙන ශ්‍රද්ධාව වගේම උන්වහන්සේ දේශනා කොට වදාළ අමා ශ්‍රී සද්ධර්මය, ඒ ශ්‍රී සද්ධර්මය මෙලොව ජීවිතේ සොඳුරු ලෙස ලස්සනට සතුටින් ගත කරන්න තියෙන හොඳම මාර්ගයයි මේ කියලා දීලා තියෙන්නේ. සෝබාදහමේ සත්‍ය න්‍යාය, ලෝකයේ පවතින යථාර්ථය බුදුහාමුදුරුවෝ කියලා දුන්නා මිස උන්වහන්සේගේ නිර්මාණයක් නෙවෙයි මේ ධර්මය. ඒ නිසා ඒ සැබෑ දහම උන්වහන්සේ ලෝකයේ සත්‍ය කියලා දෙන ගමන් කියනවා, සැපසේ මෙලොව ගත කරන්න ඕන කෙනෙක් මේ ප්‍රතිපදාව අනුගමනය කරන්න. ඔබට ඒ සැප මඟ හමු වෙන්නේ එතකොට. පරලොව දුගතියෙන් අත මිදෙන්න වාග්ය ලැබෙන්නේ ඒත් එහෙමයි. ඔබට මේ ධර්ම මාර්ගය තුලින්මයි. ඒ වගේ මේ ධර්මයේම තමයි පින්නතුනි මේ සසර දුකෙන් අපි අත මුදවලා නිවන සාක්ෂාත් කරගන්නට අපිට කියලා දෙන්නේ ඒ මාර්ගයමයි. ඒක නිසා ඒ ධර්මය ගැන මේ අවබෝධය ඇති කරගෙන ධර්මය තුල පවතින ගුණ 6 පිළිබඳව දැනගෙන අවබෝධාත්මක මේ ධර්මය ගැන කාට හරි ගෞරවයක් හට ගන්නවා නම්, පැහැදීමක් ඇති වෙනවා නම් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඒ වගේ මේ ධම්මග අනුගමනය කරලා සිත කෙලෙස් මලින් මුදවගත්තු ශ්‍රාවක උතුමන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගණනක් ඒ බුදුරජාණන් වහන්සේගේ
ජීවන චරිතය ගැන ඉගෙන ගන්නවා වගේම ශ්‍රාවක උතුමන්ගේ චරිත ගැන ඉගෙන ගන්නකොට උන්වහන්සේලා සතුව පවතින ගුණ සුවඳ ගැන ඉගෙන ගන්නකොට අංග 9කින් විස්තර කරන උන්වහන්සේලා සතුව පවතින ඒ ගුණ සිහි කර කර අවබෝධ කරගත්තොත් කියවා දැනගත්තොත් අසා දැනගත්තොත් අන්නේ අවබෝධය මත ඔබට පිහිටා ඇතිවෙන ගෞරවයට කියනවා ශ්‍රද්ධාව කියලා. එහෙමනම් බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් පිළිබඳව ඇතිවෙන විශ්වාසය ඇතිවෙන ගෞරවය ඒකට කියන්නේ ශ්‍රද්ධාව කියලා. පින්වතුනි එහෙම වුණොත් අන්න ඒ ශ්‍රද්ධාව උපදින කෙනා ඔබ දන්නවද ශ්‍රද්ධාවෙන් පිරිපුන් වෙන්න එයාගේ හිතේ සතුට උපදින්න ගන්නවා. එයාගේ සිත ප්‍රමෝදයටපත් වෙන්න ගන්නවා. එයා තුලින් මුලින් සඳහන් කළා වගේම සැපය සතුට විඳින්න ඕන කරන පින નિરાයාසයෙන් මෙතෙන් සිට හට ගන්නවා. ශ්‍රද්ධාවන්ත චරිතයකට අමුතුවෙන් පිං වැඩෙන දේ ගැන කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වුණු තැන පටන් ඔහු පිං කුසල් මගට ජීවිතය හැඩගස්ව ගන්නවා. ඔහුට සතුට නිරන්තරයෙන්ම ලබාගත හැකි උරුමයක් බවට පත් වෙනවා. යම් කෙනෙක් තුල ශ්‍රද්ධාව ඇති වූ පමණට ඇඟ සම්මස් නහර විනිවිද යන මේ ස්වභාවය පින්වතුනි අපිට මහත් වූ සම්පතක් බවට පත් වෙනවා. දාහෙන් පීඩාවට පත් වෙලා වෙහෙසටපත් වෙලා ඇඟ ගිනියම් වෙලා තියෙන වෙලාවට සිහිල් දිය පොදක් ලැබුණොත් කොයිතරම් වටිනවද? ඒ සිහිල් දියේ ගිලී නහන්න තිබුණොත් කොච්චර සැනසෙල්ලක් කොයිතරම් සතුටක් ඔබට දැනෙනවද? මුළු ඇඟටම දැනෙන ඒ සොඳුරු බව ඔබට ඇති වෙනවා වගේමයි ඔබට ශ්‍රද්ධාව වැඩිලා ඒ ශ්‍රද්ධාව සම්මස් ඇටලේ නහර ඔස්සේ ඔබේ ශරීරගත වීම තුල ඔබට ලැබෙන සහනයත් ඒක කියන්න බැරි තරම් තෘප්තිමත් දෙයක් සතුටු සහගත දෙයක්. ඒ නිසා පින්වතුනි ශ්‍රද්ධාව ඔබට තියෙන ධනයන් අතර උතුම්ම ධනයක් හැටියටයි මගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ. ඒ නිසා එයට කිව්වා සද්ධා ධනං කියලා. ඒ වගේම පින්වතුනි තමන්ගේ කය තමන්ගේ වචනය මෙන්න මේ කය වචන දෙක නිවැරදිව මෙහෙයවීම නිසා වෙන විදිහකින් කිව්වොත් නොකල අයහපත හා කල යහපත වශයෙන් විනයවත් ජීවිතයක් ගත කිරීමට හේතුවක් වෙනවා නම් ඔබට අතීතය මෙනෙහි කරලා ඔබ හැසිරුණු පිළිවෙල ඔබ කතා කළ පිළිවෙල ගැන ඔබට සතුටක්ම උපදිනවා නම් ඔබේ කයෙන් ඔබේ වචනෙන් වෙන කෙනෙකුට අනර්ථයක් අයහපතක් සිදු වුණේ නැහැ කියලා ඔබට තෘප්තියක් උරුම වෙනවා නම් මම බොරු කියලා නැහැ මං කේලම් කියලා නැහැ අනිත් අය අතර ගැටුම් හදන්න මං අනිත් අය පීඩණයටපත් වෙන බස්වහරක් භාවිතා කරලා නැහැ නිකරුණේ මම කල්මරන්න මගේ වචන අන් අයට අයහපත පිණිසවත් පාවිච්චි කරලා නැහැ කියලා ඒ වගේම ඔබේ භාෂාව තුලින් ඔබ අන් අයට ඕන තරම් යහපත කරලා තියෙනවා ඔබේ හැසිරීම තුලින් උදව්වක් මිස අයහපතක් කරලා නැහැ කියලා ඔබට දැනෙනවා නම් ඒක කොයිතරම් සතුටක්ද ඔබට එය දැනෙන වාරයක් පාසා ඔබ සතුටෙන් ජීවත් වෙනවා එහෙමනම් සැප හොයන්නේ සතුටෙන් ජීවත් වෙන්න නම් මුලින් කියපු ශ්‍රද්ධාව වැඩෙන්න සිතේ සතුට පිරෙනවා නම් කය වචන දෙකේ මෙන්න මේ සංවර භාවය යහපත් භාවය කල නොකල දේ ගැන හිතනකොට ඔබේ සිත සතුටින් පිරී යනවා නම් පින්නතුනි ඒක කොයිතරම් වටින ධනයක්ද ජංගම නිධානවලට වඩා තාවර නිධානවලට වඩා ඔබට කොයිතරම් බල සම්පන්න වටිනකමක් ඒ තුලින් උරුම කරලා දෙනවද සමාජගත ජීවිතයේදී කොයිතරම් ගෞරවාන්විත ජීවිතයක් උරුම කරලා දෙනවද නිර්භයව ජීවත් වෙන්න ඔබට කොයිතරම් ඒක උපකාර වෙනවද ඒ විතරක් නොවේ පරලොවදී ඔබ මෙලව ගත කරන සිල්වත් ජීවිතය ඔබට සුගතිගාමී වෙන්න උපනිශ්‍රය වන බව බුදුහාමුදුරුව අනුදැන වදාලා දෙවියන්ගේ වගේම ඥාතීන්ගේ ප්‍රසාදයේ උරුම වෙන කරුණක් හැටියටත් සීලය බුදුහාමුදුරුව අනුදැන වදාලා සිල්වත් චරිතවලට දෙවියන්ගේ ඇල්ම බැල්ම රැකවරණය ඔබට නිරන්තරයෙන් ලැබෙනවා මියගිය අය ඔබට කොයිතරම් මේ ලෝකේ අමනුෂ්‍ය බියක් ඇති වුණත් ඔබ සිල්වත් නම් සිල්වත් ජීවිතයට අමනුෂ්‍ය කරදර බාධක ඔබට උරුම වෙන්නේ නැහැ
එහෙනම් පින්වතුනි සීලය කියන්නේ කොයිතරම් වටින ධනයක්ද? අර භෞතිකව මුලින් සඳහන් කළ තාවර නිදාන, ජංගම නිදාන, අංග සම නිදාන වලටත් වඩා කොයිතරම් වටිනවද ඔබේ සීලය තුලින් ඔබ උරුම කරගන්න නිදානය. ඒක තමයි ජීවිතයක පින්වතුනි අපිට වටිනා නිදාන අතර තවත් එකක්. ධනය අතර තවත් එකක්. ඊළඟ කරුණ තමයි පින්වතුනි සැබෑ ලෙස දුක නැති වෙන ආකාරය. ඒ වගේම සැපත සැනසුම දියුණු වෙන ආකාරය අපි යම් තැනක ඉගෙන ගන්නවද? අපි අහනවද? අපේ කන් දෙකෙන් ඒ අහන දේ අපේ ජීවිතයට සැනසෙල්ල සතුට යථාර්ථය ඇත්ත අවබෝධය පිණිසම හේතු වෙනවද? අන්නේ හේතු වෙන සද්ධර්මය තුලින් තමා ඇති කරගනු ලබන ධනයක් තමයි මේ. ඒ කියන්නේ පින්වතුනි සැබෑ ලෙසම මෙලව පරලොව දෙලොව යහපත උදා කරන ධර්මය, නිවන සාක්ෂාත් කරගත හැකි ධර්ම මාර්ගය අපේ කන් දෙකෙන් අහනවා නම් ඒකට කියනවා ශ්‍රුත ධනය කියලා. කර්මය පිළිබඳව අපිට අහන්න ලැබෙන්නේ ධර්මය තුල විතරයි. ධර්මය නොඇසුනොත් කර්මය ගැන අහන්න ලැබෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි මතක තියාගන්න මේ ලෝකේ අපේ ජීවිතවලට ජීවිතය මෙහෙයවීමට ගොඩාක්ම බලපාන්නේ කර්මය බව නම් අමතක කරන්න එපා. අපි උපදිනකොට අපේ රූපයට උරුමකම් කියන්නේ කර්මය. ඒ වගේම අපේ ජීවිතයේ උපදිනකොටම ඇති නැති බව අපිට උදා කරලා දීලා තියෙන්නේ කර්ම ශක්තියක් විසින්. පින්වතුනි ඒක නිසා අපි මේ සබාධමයටවත් ලෝකේ පාලනය කරන අයටවත් ඒ පිළිබඳවම හිතමින් අපේ ජීවිතේට කර්ම ශක්තියකින් උරුම වෙන දේ හඳුනා නොගත්තොත් අපි ඒක බැහැර කළොත් අද කොයිතරම් අපිට හොඳ පාලකයෝ රටකට ලැබුණත් මොන විදිහට අපිට උරුම දකින්න ලැබුණත් අපේ ජීවිතේ කර්ම විපාක අයහපත් නම් අපිට ඒවා විඳින්න වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන අවබෝධයක් අපිට ලැබෙන්නේ කර්මය ගැන දැනගන්න ලැබෙන්නේ ධර්මයෙන්මයි. ඒ අපේ ශ්‍රුත ධනය කියලා කියනවා. ඒ වගේම පින්වතුනි පටිච්ච සමුප්පාදය ලෝකය තුල හේතුවක් නිසා ඵලයක් හටගන්නවා. හේතුව නැති කිරීමෙන් ඵලය නැති කරන්න වෙනවා. හේතුව හොඳ නම් ඵලය හොඳයි. හේතුව නරක නම් ඵලය නරකයි. ඵලය දැකලා ඵලයට සාප කළාට වැඩක් වෙන්නේ නැහැ. අපි මේ හේතුව නැති කරගත්තොත් ඵලය එතන සුවදායක වෙනවා. ඒ වගේම පින්වතුනි මේ ලෝකේ සියල්ලම අනිත්‍යයි. ඔබ මා කොයිතරම් ප්‍රාර්ථනා කළත් සැප සම්පත් මේ සියල්ල අනිත්‍යයි. හොඳට කල්පනා කරලා බලන්න. අර අඟුලිමාලට බුදුහාමුදුරුවෝ එදා කිව්වා වගේ අඟුලිමාල ඔබ නවතින්න මම නැවතුණා. ගමන් කරන ගමන් බුදුහාමුදුරුවෝ මම නැවතුණා කිව්වා. නැවතුණා කිව්වේ සසර ගමන. අඟුලිමාල නැවතුණත් නවතින්න කිව්වේ කොතැනින්ද? ඔහු එකතැන අපි නැවතී සිටියත් ඔබ බණාසමින් නැවතී සිටියත් මේ මොහොතෙත් අපි මරණය කරා ගමන් කරමින් ඉන්නේ. තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය අපේ මරණයට අපි ලං වෙනවා කියන්නේ අපේ ගමන නවතිලා නැහැ. මරණින් ගමන නවතීද? නැහැ. ඒ මේ භවයේ ගමන විතරයි. අපි මිය දෙනකොට සසර ගමන නතර වුණා නොවේයි. ඊළඟට තවත් භවයක උරුමකරුව බවට අපිපත් වෙනවා. මෙන්න මේ අවබෝධය අපිට ලබන්න පුළුවන් වෙන්නේ ධර්මය ඇසීමෙන්මයි. අපි කණෙන් අහනවා. අනේ ඇසීම තුලින් අපි මේ එකතු කරගන්නේ උරුම කරගන්නේ මොකද්ද? ඒ ධනයක්. ඒ ධනය ඒ කාන්තයි අපිට දෙලව යහපත පිණිසම හේතුකාරක වෙනවා. එහෙමනම් පින්වතුනි ඔබ කල්පනා කරන්න මා දැන් ඔබට අපට උරුම කරගත හැකි ධනයන් 3ක් ගැන මා සඳහන් කළා. සද්ධා ධනය, සීල ධනය, ශ්‍රුත ධනය. පින්වතුනි ඊළඟ කරුණ ත්‍යාග ධනය. ත්‍යාග කියලා කියන්නේ පරිත්‍යාගය. ත්‍යාග ධනය කියලා හඳුන්වන්නේ නිතර තමන් වෙතින් අන් අයෙකුට යමක් පරිත්‍යාග කිරීමට තමන්ගේ සිතේ තියෙන සූදානම් බව. දානය කියන වචනේ තේරුම මොකක්ද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් බොහෝ දෙනෙක් දෙන උත්තර තමයි දීම කියලා. හැබැයි පින්වතුනි දීම කියන්නෙම දානය නොවේයි. සමහරු ණයට සල්ලි දෙනවා. ඒක දෙන්නේ නැවත ගන්න. සමහරු පොලියට සල්ලි දෙනවා. ඒ දෙන්නේ වැඩිපුරත් එක්ක ගන්න. ඒ වගේම ලොන්ඩ්‍රියට ඔබ
ඇඳුම් පැළඳුම් දෙනවා. ඒ දෙන්නේ සෝදලා නැවත ගන්න. ඒක ගනුදෙනුවක්. එහෙනම් දෙනවා කියන අර්ථය නොවේ. ඔබ යමක් අතින් අතහරින්න පුළුවන්. සමහර විට අතින් කෙනෙකුට දෙන්න පුළුවන් යමක්. ඒත් සිතින් යමක් අතහැරලා දෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. පින්වතුනි, කෙසේ නමුත් අපේ සිත හුරු කර ගැනීම, අපේ සිත පුරුදු කරගත්තොත්, හුරු කරගත්තොත් යම් මොහොතකදී අපි ඒ කරුණ වෙනුවෙන් අන්න ඒ සිත හුරු කර ගැනීම, පුරුදු කර ගැනීම අපිට ඒක ධනයක් බවට පත් වෙනවා. ඔබ දන්නවද අපි දෙන කිසිවකින් අපිට පාඩුවක් වෙන්නේ නැති බව? අපි අපේ බත්පතෙන් භාගයක් කෙනෙකුට එවෙලේ දුන්නම් එවෙලේ බඩගින්න අපේ නිවා ගන්න ප්‍රමාණවත් වෙන එකක් නැහැ. හැබැයි අනිත් කෙනත් ඔබේ කෑමකින් භාගයක් කාලා හරි කුසගින්නෙන් භාගයක් හරි නිවා ගන්නවා නම් ඔබට සතුටක් නැද්ද? ඒ උපදින සතුට ඔබට ධනයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි දානය කියන්නේ අපිට මේ භවයෙන් මේ ඊළඟ භවයන් වලත් ලැබීම කරහා අනිවාර්යෙන් උපනිශ්‍රය වෙන සාධකයක්. ඒක නිසා අපිට පින්නතුනි අපේ සිත තුළ මෙමගින් අපේ ජීවිතයේහි පවතින බලවත් ලෝභය, දැඩි ලෝභය, ඒ වගේම මසුරුකම, ඊර්ෂ්‍යාව, මෙන්න මේ දුරුගුණ ටිකෙන් ටික ඉවත් වී යන්නේ සිත පුරුදු කරනකොට පරිත්‍යාගයට. අසරණයෙක් දැක්කහම ඔහුට සරණ වෙන්න සිතක් පහළ වෙනවා අපිට. මේ උතුම් ගුණ වැඩි වෙන්න ඊළඟට අපිට දෙන්න හිතෙනවා. ඒ අපේ දීම නිසා අපිට නැවත නැවතත් ලැබෙනවා. හැබැයි කිසිවක් නැවත ලැබීමේ පරමාර්ථයෙන් දුන්නොත් ඒක පින්නතුනි නැවත තෘෂ්ණාවටමයි හේතු වෙන්නේ. ඒ නිසා ඔබ දෙන දේ ගැන නැවත ඔබ එයට ලැබෙන දේ ගැන නොසිතන්න. ඒත් අසරණ සරණ වෙනකොට නැත්තම් ගෘහස්ත ජීවිතයේදී දරුවෝ ස්වාමියා වෙනුවෙන් වෙන්න පුළුවන්. ඔබ කාලය දන් දෙනවා, ඒ වගේම ශ්‍රමය දන් දෙනවා. මේ කවරක් වුණත් ඒ දීමට ඔබේ සිත පුරුදු කර ගැනීම අතිශයින් වැදගත්. පින්වතුනි, ත්‍යාග ධනය බවට පත් වෙන්නේ ඒකයි. ඊළඟට මුලින් මා සඳහන් කළා වගේම පටිච්ච සමුප්පාද ඥානය ඇති කරගෙන අන්න ඒ තුලින් මේ ලෝකයේ හැම දෙයක්මත් භෞතික දේවල් ඇති වෙනවා නැති වෙනවා. ඒක අපිට පේනවා. හැබැයි සියල්ල දැකලා අනිත්‍යයි කී පමණින් අපිට පින්වතුනි නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒවා දකිනකොට ඒවා රූපයක්. ඒ රූපය පේන්නේ අපේ ඇහැට. චක්කු විඥාණයෙන් මේ එකතු වෙලා ස්පර්ශය හදලා දෙනවා. අපි ඒකෙන් විඳීමක් හට ගන්නවා, හැඳිනීමක් ඇති කර ගන්නවා. ඊළඟට උපදින චේතනාවෙන් කර්ම බීජය තියෙනවා. එතෙන් සිට අපිට කර්ම සකස් කරනවා. එහෙමනම් පින්වතුනි, මෙන්න මේ ඇති වෙන පංච උපාදානස්කන්ධ මේ සිත් වලින් ඊළඟට අපිට කර්ම සකස් කරලා දෙනවා. සිත් අපිට එක තප්පරයකට කීයක් ඇති වෙලා නැති වෙලා යනවද? අන්නේ ඇති වෙන නැති වෙන සිතේ ස්වභාවයත් හඳුනා ගැනීමත් පින්වතුනි අපිට අපේ ප්‍රඥාව දියුණු කරගන්න ගොඩාක් උපනිශ්‍රය වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න කෙනාට ඒ වැඩෙන නුවණ ප්‍රඥා ධනයයි. පින්වතුනි, ප්‍රඥා ධනය කොච්චර වටිනවද? යහපත් හොඳ ශ්‍රේෂ්ඨම ජීවිතය මොකක්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් දෙවි කෙනෙකුත් ඇහුවා. ආලවක යක්ෂයාත් ඇහුවා. එතකොට බුදුහාමුදුරුවෝ දීපු උත්තරේ මොකක්ද? පඤ්ඤා ජීවින් ජීවිතමාහු සෙට්ටං. ප්‍රඥාවන්ත ජීවිතයමයි ශ්‍රේෂ්ඨ ජීවිතය. එහෙනම් ප්‍රඥාව ඔබට ඒකාන්තයි ධනයක් බවට පත් වෙනවා. තම ජීවිතයට එළඹෙන සකල විද දුක් දුම්නස් දුරු කරලා ලෝභ ද්වේෂ වලින් තම ජීවිතය මුදවාගෙන අවිද්‍යාව දුරු කරලා තෘප්තිමත් සැනසිලි දායක ජීවිතයක් ගත කරන්න මේ ප්‍රඥා ධනය ඒකාන්තයි ඔබට මහෝපකාරී වෙනවා. එහෙමනම් භෞතිකව මෙතෙක් ධනය සැප ලෙස හෙව්වා අපි. සැප විඳින්නේ සතුටෙන් ඉන්න ප්‍රාර්ථනා කර අපිට භෞතික තාවර නිදාණයටත් ජංගම නිදාණයටත් අංගසම නිදාණයටත් වඩා වටින්නේ අනුගාමික නිදාණයයි කියලා මා සඳහන් කළා. ඒ අනුගාමික නිදාණය ගැන විග්‍රහ කරද්දී අපට තියෙන පංච ධනයක් ගැන බුද්ධ දේශනාව ඇසුරෙන් අපි විග්‍රහ කරගත්තා. ඒ අනුව පින්වතුනි කල්පනා කරන්න, ශ්‍රද්ධාව කියන්නේ ඔබට අපිට මහා ධනයක්. කය වචන දෙකේ සීලය
සංවරභාවය ඒ කියන්නේ අපිට මහා ධනයක්. ඒ වගේම පින්වතුනි අපේ ජීවිතේ අපිට අහන්න ලැබෙන උත්තම ශ්‍රී සද්ධර්මයේ ඇසීමෙන් ප්‍රගුණ වන ඥානය ඒක පින්වතුනි අපිට ශ්‍රුත ධනයක්. ඒ වගේමයි අපේ ජීවිතේ අතහැරීම පුරුදු කරලා සිත සැනසිලිදායක සුවසේ ගත කරන්න ලැබීම ඒක මහා ධනයක්, ත්‍යාග ධනයක්. ඒ වගේම අවබෝධාත්මකව ජීවිතය පිළිබඳව, ජීවිතයේ අර්ථය පිළිබඳව, පංච උපාදානස්කන්ධය පිළිබඳව, ලෝකය පිළිබඳව, ඇතිවීමේ නැතිවීමේ සැබෑ ස්වභාවය පිළිබඳව අපි ඇති කරගන්න, වඩා ගන්න ප්‍රඥාව මහත් වූ ධනයක්. ඒක ප්‍රඥා ධනයයි. යම් කිසි කෙනෙක් තුළ මේ ගුණාංග වැඩි දියුණු වුණු පමණට එම ජීවිතය සතුටෙන් සැනසීමෙන් පිරි ජීවිතයක් බවට පත් වෙනවා. ඒ වගේම නිරාමිස සුවයක් අත්විඳින්න වාසනාව භාග්‍ය උදා වෙනවා. අපේ භෞතික ධනය අඩු වුණත් එදිනදා ජීවිතයේදී කෙනෙක් දුෂ්කරතා කොච්චර පැමිණියත් ඒ සියල්ල අභියස නොසෙල්වෙමින් හිත ශක්තිමත් කරගෙන මානසික තෘප්තිමත් භාවයක් ඇති කරගෙන ගතකරන්න භාග්‍ය වාසනාව උදා වෙනවා. මෙන්න මේ පංචවිධ ධනයට ඔබ උරුමකරුවෙක් බවට පත් වුණොත් බුදුදහමෙන් මඟ පෙන්වන්නේ මේ පංච ධනය තුලින් එකී සුවය නිරන්තරයෙන්ම අපිට ලං කර ගැනීමටයි. ඒ සඳහා අපිට උපදෙස් දෙනවා. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ විස්මිත අවබෝධයෙන් මේ ලෝකයේ පවතින යථාර්ථය අපේ ජීවිතවලට සුවදායක අනාගතයක් මෙලොවට පරලොවට උරුම කරගන්න හැටි කියලා දුන්නේ. ඒ මහා ප්‍රඥාව ගැන හරිම විස්මය ජනකයි අපිට. අපිට තියෙන්නේ අමාරුවෙන් සොයාගත්තු, අවබෝධ කරගත්තු, අවබෝධයෙන් අපිට කියලා දීපු දේ අනුගමනය කිරීම පමණයි. අපිට සැනසෙල්ල උරුම වෙන්නේ ඒ අනුගමනය කිරීමෙන්. බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ දුක් ගැහැට විඳලා සොයාගත්තු, අවබෝධ කරගත්තු දේ අපට හෙළි කරලා දීලා තියෙනවා. ඔබත් මමත් බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයෙන්, අවබෝධාත්මක විශ්වාසයෙන්, ඒ දෙසූ ශ්‍රී සද්ධර්මය ගැන අවබෝධයෙන්, විශ්වාසයෙන්, ඒ දහම්මග අනුගමනය කළ උතුමන්ගේ ජීවන චරිත තුළින් ඒ ගැන අවබෝධයෙන්, විශ්වාසයෙන් ඇති කරගන්න ගෞරවය ශ්‍රද්ධාවයි. එහෙමනම් ශ්‍රද්ධාව ධනයක් ලෙසත් මා හැඳින්නුවා. ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතය ගත වේ නම් ඒ කාන්තයි අපිට සැනසෙල්ල මෙලවදිම උරුම කරගන්න පුළුවනි. හැම දිනාටම මෙලව දිවි මඟ පහන් කරගන්න, ආලෝකමත් කරගන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත සූවිසි ගුණ බලයෙන් ශක්තිය, ආශිර්වාදය ලැබේවා. බුදු ගුණ නිරතුරු සිහිපත් වේවා. ඒ ගුණයෙන් සිත සුපහන් වේවා. ජීවිතයට යහපත හිමි වේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. සදහම් ගුණ සිත්වලට දැනේවා. සදහම් මග පියවර එසවේවා. ජීවිතයට යහපත හිමි වේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. නිකෙලෙස් සංග ගුණ නිති සිහි වේවා. ඒ ගුණයෙන් සිත සුපහන් වේවා. ජීවිතයට යහපත හිමි වේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අවසන් වූ ධර්මානුශාසනාව පැවැත්වූයේ කැලණිය වේවැල්දුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරය සහ සයිප්‍රසේ ශ්‍රී ලංකාරාමය යන උභය විහාරාධිපති සයිප්‍රසේ ප්‍රධාන සංඝනායක කාව්‍ය විභූෂණ ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමින් වහන්සේ. අපි උන්වහන්සේට චිරජීවනය ප්‍රාර්ථනා කරමු. වෙලබරාත්‍රී 8යි විනාඩි 3යි.